අයිබෝවන් ඔබට නිරෝගී සම්පත්තිය වැඩි වෙන ඒ වගේම ආයුෂ වැඩි වෙන්නා වූ වගේම ආර්ථික සමෘද්ධිය ඇති වෙන්නා වූ දවසකට සුභාශිංසන පළ කරමින් අද දවසේදී මම වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇතර පෙරේදා එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම හරියටම වෙන්ස්ඩේ බදාදා දිනේ ඊයේ බදාදා දිනේ මාකට් එක අවසන් වෙනකොට ඔයගොල්ලෝ දකින්න ඇති බැංකු ශාස්ත්‍රයේ කොයි වගේ විවිධීමක්ද සිද්ධ වුණේ කියලා. ඉතින් ඒ පිළිබඳව සහ බැංකු සමාගම් අතර ටිකක් හොඳ ඕගොල්ලන්ට ඇත්තටම කිව්වොත් එහෙම ධනාත්මකව අපිට දකින්න පුළුවන් බැංකු ගැන කතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ අද දවසේ වීඩියෝ එකේදී. ඉතින් ඕගොල්ලන්ට වැදගත් බොහෝ කරුණු කාරණා වීඩියෝ එක අවසානයේදී ලබා දෙන්නට බලාපොරොත්තු වෙන හින්දා වීඩියෝ එක අන්තිම වෙනකම බලන්න කියලා ආරාධනා කරනවා. මුලින්ම වෝනින් කරනවා ඔයගොල්ලෝ සියලු දෙනාටම ඒ තමයි මෙහි සඳහන් වෙන කරුණු කාරණා ඔබගේ දැනුමට පමණක් භාවිතා කරන්න. ඔබගේ ආයෝජන වලට මේකින් බයි කරන්නවත් සෙල් කරන්නවත් හෝල් කරන් ඉන්නවත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම මේක දැනුමට පමණයි ඔයගොල්ලන් කරන්නේ. ඒක හැම වීඩියෝ එකේදීම මතක තියාගන්න මගේ ආදරණීය යහළුවනේ යෙහෙලියනේ සම්පූර්ණ වගකීම ඔයගොල්ලෝ සතුයි. ඉතින් අද දවසේදී බැංකු ගැන කතා කරන්න හේතුව මේ පේන ඇති මේ වීඩියෝ එක මම අද කළාට ඊයේ දවසේ ඩේටා පදනම් කරගෙන තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට ඊයේ දවසේදී ඔයගොල්ලන්ට පේනවාද කොමර්ෂල් බැංකුවේ හැටන් නැෂනල් UBC සෙලාන් හැටන් ඊළඟට නන් වෝටින් එක මේ ආදී හැම සමාගමකම පේනවා ඇති ප්‍රයිසස් අප් වුණා. ලොකුවට ප්‍රයිසස් අප් වීමක් ඔයගොල්ලෝ දකින්න ඇති. තාමත් විශාල වශයෙන් ඒ කියන්නේ ලොකු ක්වොන්ටිටිස් වලින් නිකන් නෙමෙයි ලොකු ක්වොන්ටිටිස් වලින් බැංකු ශාස්ත්‍රයේ මුද අප් වීමක් සිදු වුණා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බැංකු ශාස්ත්‍රයේ සහ ඉන්ෂුරන්ස් අංශවලට මේ මාකට් එක මේ ඊයේ එකේදී එච්චර හොඳ දායකත්වයක් ලැබුණ නැහැ. අපි ASPI යගේ පවා ඩිපෙන්ඩ් වෙලා තිබුණේ වෙනත් මැනුෆැක්චර් කම්පැනි සහ ට්‍රාන්ස්පෝර්ටේෂන් ආදී දේවල් හේතු කරගෙන. හේතුව තමයි ඒ කොහොමරි මේ මුදල කියන අගයට බැංකු වලදී ඔයගලන්ට පේනවා ඇති බැංක්ස් කියන මෙන්න මෙතන ඒකට ආවොත් එහෙම PE රේෂියෝ එක 4.69 ඊළඟට price to book value එක 0.49 වගේ පොඩි අගයන් වලට තමයි අනිත් සෙක්ටර්ස් එක බලද්දි බැංකු ශාස්ත්‍රයේ ගමන් කළේ. ඉතින් ඒ නිසාම අද දවස වෙනකොට බැංකු අංශය කෙරෙහි ධනාත්මකව මිනිසුන්ගේ ආයෝජනන් වලදී පූරකතන නැත්තම් හොඳ ධනාත්මක පැත්තක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒත් එක්කම ඕගලන්ට යෝජනා කරන්නට කැමති කවුරු හරි ඊයේ ෆස්ට් කැපිටල් ආයතනයේ මගින් නිකුත් කරපු ඉංග්‍රීසි මාධ්‍යයෙන් යන වැඩසටහන පැය දෙකයි කාලක් වගේ යන කාලයක් අතිස්සේ ගමන් කරන මේ වැඩසටහන බලන්න. හොඳ අර්ථකථනයක් ඕගලන්ට ගන්න පුළුවන් අනාගතේ මාකට් එක කොයි වගේ හැසිරෙයිද, අනාගතේ ලංකාවේ ආර්ථිකය කොයි වගේ හැසිරෙයිද කියලා ඉතාමත් අපූර්ව දැනුමෙන් පිරුණු වැඩසටහනක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කියවලා හොයලා බලන්න ඒ වගේ වීඩියෝ එක බලන්න. හරි නැවත අපි පාඩමට આવොත් මේ කතා කරන්නේ අපි බැංකු ශාස්ත්‍රයේ සම්බන්ධයෙන්. එතකොට බැංකු ශාස්ත්‍රයේදී මම මූලික වශයෙන්ම අද දවසේදී හොඳම බැංකු ටික টොප් රේටින් වලට හදනවා PE රේෂියෝ එක. ඒ පැරමීටර් එක යොදාගෙන PE රේෂියෝ එක යටතේ හොඳම බැංකු 10 කතා කරන්න යන්නේ. ඒ අනුව අද අංක 10 දැන්ටමත් ඔයගොල්ලෝ දැක්කා. UBC යුනියන් බැංක් තමයි අද දවසේදී අංක 10 වාර්තා කරගන්නේ. මම මේක හදන්න ඩිපෙන්ඩ් කරගත්ත තොරතුරු ටික තමයි සාමාන්‍ය දැනට ඇනුවල් රිපෝට් මේ ක්වාටර් රිපෝට් වල මාස 6ක වාර්තා ඇවිත් තියෙනවා. ඉතින් මේ මාස 6ක වාර්තා වලින් ප්‍රොෆිට් එක මම ලබා ගත්තා. ඊළඟට ගත්තොත් එහෙම දැනට ඉදිරි මාස දෙක ඇවිල්ලා නැහැ තාම. නමුත් මම කරපු 2020 තුන්වෙනි ක්වාටර් එකත් හතරවෙනි ක්වාටර් එකේ ප්‍රොෆිට් එක එකට එකතු කරලා ෆුල් ක්වාටර් එකක් කියන ට්‍රේලිංగ్ ක්වාටර් එකක් ගත්තා. ඒ අනුව ඒ ට්‍රේලිංగ్ ක්වාටර් එක තමයි මේ ඔයගලන්ට පේන්නේ ටෝටල් කියලා. ඒක දැනට කම්පැනි එක විසින් අවස්ථාරි කළ තියෙන ෂෙයාර්ස් ප්‍රමාණයෙන් බෙදනු ලැබුවා. බෙදුවම එනවා EPS එක 0.71. කරන්ට් මාකට් ප්‍රයිස් එක CMP කියන්නේ කරන්ට් මාකට් ප්‍රයිස් එක ඒක 12.50ට වගේ යන්නේ. එතකොට ඊයේ දවසේ වෙනකොට 12.50ට ගියාට පස්සේ PE රේෂියෝ එක 17.62ක් වගේ UBC එකට ලැබිලා තියෙනවා. දැන් මෙහෙම කිව්වට ඕගලන්ට මේ ඇත්තටම ඉගෙන ගන්න කවුරු හරි මෙතන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ. ඕගොල්ලෝ යන්න CSC වෙබ් පිටුවට මම මේක කොහොමද කරන්න කියලා දෙන්න. නැත්තම් ඇත්තටම තේරුමක් නැතු වෙනවා ඕගොල්ලන්ට නිකම් වීඩියෝ එක විතරක් බලාගෙන හිටියොත් කියන කාරණේ. ඒ හින්දා ඔයගොල්ලෝ ඉගෙන ගන්න දෙයක් එකතු කරගමු. UBC එක හරි මොන හරි බැංකින් සෙක්ටර් එක ඕනෑම කම්පැනියක් ගන්න පුළුවන්. බලමු අපේ සංනිවේද රයිට් ඉන්ටර්නෙට් එකේ ෆාස්ට් අනුව තමයි මේවා
ක්වින් ට්‍රේඩ් වෙන්නේ 12:40කට වගේ මිලකට ඊයේ දවසේ තනිකරම මම වැඩිම මහන්සියකට ලක් වුණා. කියන්නේ මහන්සි වුණා මේ තොරතුරු ටික එක Excel sheet එකකට අරගෙන ඕගලන්ට අද වීඩියෝ එක කරන්න. ඉතින් ඕගලන්ට පුළුවන් ඒකට ගිහිල්ලා ඒකේ ෆිනෑන්ෂියල් කියන සෙක්ටර් එකට යන්න. ගිහිල්ලා ඒකේ ක්වාටර් රිපෝට්ස් කියන එක ක්ලික් කරන්න. ඒ ක්වාටර් රිපෝට්ස් ක්ලික් කරාට පස්සේ ඕගලන්ට ලැබෙනවා ඒ අදාළ ඕනම සමාගමක ක්වාටර් data නැත්නම් කාර්තුමේ වශයෙන් ඉදිරිපත් කරන data. ඊළඟට ඕගලන්ට හැකියාව තියෙනවා ඒකේ පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ පේන වැඩි ඕගලන්ට ඉන්කම් ස්ටේට්මන්ට් එකට ගියාට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් ඒකේ හරියටම තෝරගන්න for group එකේ for the 6 month ended මාස 6ක value එක තමයි මම ගන්න. ඒකේ මාස 6ක value එක අරගෙන මම දාලා තියෙනවා UBC එකේ මෙන්න මේ ආකාරයට. ඊළඟට 3 වෙනි quarter එක 2020 දී මම ඒක හොයාගත්තේ. හොයාගන්න ලේසි. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඊට මෙතන පස්සට ගියා කෙලින්ම මෙතනින් ගිය අවුරුද්දේ 3 වෙනි quarter එක ගත්තා. මෙන්න මේ ආදී විදියට තොරතුරු ගත්තා. මේක report එක හදද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න මූලිකව අංක 1ට මේකෙදි outstanding share සංඛ්‍යාව ගොඩක් වෙලාවට total එකතු කරනකොට non voting voting දෙකක් තියනවාද කියලා බලන්න. group එකද company එකද බලන්නේ දෙකම එක අඳුර ගන්න. වර්ෂ ගැන අවබෝධයක් තියාගන්න. ඉතින් finally ආපු වාර්තාව තමයි මෙන්න මේ ආකාරයෙන් මම Excel sheet එකක ඊයේ දවසේ එකතු කරගත්තේ පාන්දරේ හැම වෙනකන්. ඉතින් කොහොම හරි වේවා මේක Excel sheet එකේ කතා කරන එක පොඩ්ඩක් අවුල් හින්දා තමයි presentation එකක් විදියට මම මේ ආකාරයෙන් නිර්මාණය කරේ. හරි. අංක 10 UBC එක උනාට පස්සේ අපි බලමු අංක 9 මොකක්ද කියලා. ඔයගොල්ලෝ දැන්ටමත් දකින්න ඇති සමහර විට අංක 9 තමයි SDB බැංකුව. SDB බැංකුව මාස 6 2021 මාස 6ට ප්‍රොෆිට් එක වාර්තා කරලා තිනවා මිලියන 502ක්. ඊට අමතරව 3 වෙනි හා 4 වෙනි ක්වාටර් එක ගිය අවුරුද්දේ එක ප්‍රොෆිට් එකත් එක්ක මිලියන 455යි මම ට්‍රේලින් කරන ප්‍රොෆිට් එක මේ අවුරුද්දේදී. ඒ අනුව ටෝටල් එක එනවා ඔක්කොගෙම මේ ක්වාටර් එක ඔක්කොගෙම ඒ කියන්නේ 2021 මුල් මාස 6ත් 2020 දෙවෙනි මාස 6ත් එක්ක එකතු කරා මිලියන 957ක් එනවා. ෂෙයා සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ අවසානයේදී EPS අගේ 6.33යි මාකට් ප්‍රයිස් එක තිබුණේ 53.750ට PE රේෂියෝ එක 8.45ක් අගයක් තියෙනවා. PE රේෂියෝ එක 8.45යි. ඒ හින්දා 9 වෙනි ස්ථානයට ඔහු රැඳෙනවා. ඊළඟට 8 වෙනි ස්ථානයේ සෙලාන් බැංකුව. ඉතින් සෙලාන් බැංකුව ගැන කතා කරද්දී මම Excel එක තමයි භාවිතා කරන්න යන්නේ. මොකද හේතුව එතනට details දාන්න ලොකු කාල වේලාවක් ගියේ හින්දා මම මේ Excel එකත් එක්කම අරගෙන කතා කරා. ඔයගලන්ට පේනවා ඇති මම zoom කරන්නම්. මේ තියෙන Excel එකේදී සෙලාන් බැංකුව යටතේ සෙලාන් බැංකුවේ මේ දාලා තියෙන විස්තර ටික තමයි මාකට් එකේ අවුරුද්දක විස්තර. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඇනුවල් රිපෝට් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙච්ච ඒවා. ඉතින් කොහොම හරි පේනවා ඇති මෙතනට කොළ පාට විස්තර සෙට් එකත් එක්ක ඔයගලන්ට මේ පේන්නේ අර මම හදපු for quarter trailing එක. එතකොට කොහොම හරි වේවා ෆස්ට් මාස 6ට ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා 2.1 බිලියන් ප්‍රොෆිට් එකක්. ඊළඟට ගිය මාස දෙකේ එකතුවත් එක්ක ගත්තොත් එහෙම ඒගොල්ලෝ totally finally අරන් තියෙනවා 3.4 බිලියන් ප්‍රොෆිට් එකක්. මම ඇස්ටිමේට් කරන විදිහට මේ අවුරුද්දේ ඒක වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද ගිය අවුරුද්දේ අවසන් කාර්තුව එකතු කරගත්ත. ඊළඟට ෂෙයාර්ස් සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ EPS එක එනවා 6.49. PE රේෂියෝ කියන්නේ 7.48යි. PE රේෂියෝ එක හදන හැටි ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා. මාකට් එකේ තියෙන ප්‍රයිස් එකෙන් බෙදනවා earning එක. බෙදුවට පස්සේ අඩුම PE රේෂියෝ එකක් තියෙන කම්පැනි තමයි අපි සාමාන්‍යයෙන් ඒ පැරමීටර් එක යටතේ හොඳයි කියලා කියන්නේ. හරි. එතකොට ඔන්න ආදරණීය යාළුවෝ අංක 8 සෙලාන් බැංකුව. අංක 7 මොකද්ද? අංක 7 DFCC බැංකුව. අපි බලමු DFCC බැංකුවට ගිහිල්ලා කොහොමද විස්තර කියලා. මම මේකෙන් තෝරගත්ත විස්තරත් කියන DFC බැංකුවේ ගිය අවුරුද්දේ EPS එක 9යි. ගිය අවුරුද්දේ ඇනුවල් රිපෝට් එක PE රේෂියෝ එක ගිය අවුරුද්දට 97.06ක් තිබුණා. ඩිවිඩන්ඩ්ස් රුපියල් 3ක ගෙව්වා. ඩිවිඩන්ඩ් yield එක ගත්තොත් එම 4.72යි. net asset එක 168ක තියෙනවා. return on equity 6.16යි. return on asset ගත්තොත් 0.91ක අගයක් තියෙනවා. එතකොට first month එක DFC බැංකුව 2.1 බිලියන් profit කරද්දී finally අර විදියටම මම හදලා තියෙනවා 3.16
බිලියන් ප්‍රමාණයක් ඒගොල්ලෝ ප්‍රොෆිට් කරයි කියලා. එතකොට මේ ප්‍රොෆිට් එකත් එක්ක ඒගොල්ලන්ගේ අවුට්ස්ටෑන්ඩින් කරලා තියෙන ෂෙයාර්ස් එක්ක බෙදුවට පස්සේ 9.88 EPS එකක් ලැබෙනවා. ඒක PE රේෂියෝත් එක්ක 6.43ක ආගයක් තමයි නිරූපණය කරන්නේ. ඊළඟට ගත්තොත් එහෙම එතනින් එහාට අංක 6 වාර්තා කරන්නේ සම්පත් බැංකුව. ඔව් සම්පත් බැංකුව දන්නවා ගොඩක් ඉස්සරහින් හිටපු කම්පැනියක්. නමුත් සම්පත් බැංකුවට මීට වඩා පර්ෆෝමින් කරන්න පුළුවන්කම තිබුණාට මේ අවුරුද්දේදී මාකට් එකේ ලොකු ඉන්වෙස්ටර්ලගේ ආකර්ෂණයක් ලැබුණේ නැහැ මුළු බැංක් සෙක්ටර් එකටම පොදුවේ. හරි අපි සම්පත් බැංකුවට යමු. සම්පත් බැංකුව අංක 6 රැඳිලා සිටින්නේ. සම්පත් බැංකුවට ගියොත් එහෙම අපි සම්පත් බැංකුව SMP කියන කෝඩ් එකෙන් ඊළඟට EPS එක ගිය අවුරුද්දේ 21යි 7.4ක EPS එකක්. ඊළඟ ඩිවිඩන්ඩ් එක නම් වෙනස් වෙනවා. මෙතන මොකද ඩිවිඩන්ඩ් එක ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකුත් ගියා. net asset එක 280කට යද්දි කොහොම හරි first month 6 month වලට 7.5 බිලියන් ඒගොල්ලෝ ප්‍රොෆිට් කරද්දී ගිය අවුරුදු දෙකේ මාස දෙකේ කැල්කියුලේට් කරාට පස්සේ ටෝටලි එනවා ෆයිනල් එක බිලියන 11ක් කියන එක බිලියන 11.9ක ඒගොල්ලෝ ප්‍රොෆිට් කරයි කියලා හිතනවා මේ අවුරුද්දේ. ඒ අනුව ෂෙයා සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ 10.5ක EPS ලැබෙනවා. මේක හොඳට මතක තියාගන්න. මේක ඩිපෙන්ඩ් වෙන්නේ ඊළඟ මාස දෙකත් එක්ක. ඊළඟ මාස දෙකේ අප් වෙන්න පුළුවන් කම්පැනි. නමුත් අපිට පූර්වකථනය කරන්න මම ගත්තේ ගිය අවුරුද්දේ data කියන එක මතක තියාගන්න. මේ අවුරුද්දේ නැවතත් කිව්වොත් මේ අවුරුද්දේ මුල් මාස 6යි, ගිය අවුරුද්දේ ඉතුරු මාස 2යි. මාස සෙට් දෙකයි. එහෙම නැත්නම් අපි කිව්වොත් මාස 6යි. හරි. ඊළඟට ෂෙයා සංඛ්‍යාවෙන් ගත්තට පස්සේ EPS එක 10.5ක් වෙනවා. PE රේෂියෝ එක තියෙන්නේ 5.48යි. හරි ඊළඟ කම්පැනියටයි යන්න හදන්නේ සම්පත් බැංකුවෙන් පස්සේ. සම්පත් බැංකුවෙන් පස්සේ අංක 5 කොමර්ෂල් බැංකුව. අපි බලමු අංක 5 ඉන්න කොමර්ෂල් බැංකුව ටිකක් ඉතාමත් හොඳ ස්ථාවර බැංකුවක් කියන්න පුළුවන්. EPS එක ගිය වසරේදී 15.7යි. ඊළඟට ඩිවිඩන්ඩ් 6.5ක ඩිවිඩන්ඩ් එකක් රුපියල් නිකුත් කරා. net asset එක 134යි. return on equity එක 1.08යි. ෆස් මාස 6ට බිලියන 12ක ප්‍රොෆිට් එකක්. ඊළඟට ගිය අවුරුද්දේ දෙවෙනි අර්ධය එකතු කරාම 9.5 බිලියන. ඊට පස්සේ ටෝටල් ෆයිනල් එක බිලියන 21ක ආදායමක් කියන එක එනවා. ඊළඟට එතනින් එහාට ෂෙයා සංඛ්‍යාව බෙදුවට පස්සේ EPS එක න 18.3ක්. ඒක ඇවරේජ්ලි ගත්තොත් PE රේෂියෝත් එක ගත්තොත් ඊටම හොඳ තත්ත්වය 4.91ක වගේ PE රේෂියෝ එකක් අපිට දකින්නට ලැබෙනවා කියලා මතක තියාගන්න. ඊළඟට අපි ඊළඟට අංක 4 කියන්නේ මොකක්ද කියලා බලයි. දැන් ඔයගොල්ලෝ සබ්ස් කියන්නේ. ඉතින් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ආරාධනා කරනවා. මම මේ වගේ ඩීටේල්ස් ඉදිරිපත් කරනවා. කොළඹ කොටස් වෙළඳ පොළට අදාළ A to Z විස්තර. ඊට අමතරව ඔබ ව්‍යාපාර කරනවා නම් ආයෝජන කරනවා නම් ඒවට උදව් වෙන්න පොත්පත් ගැන කතා කරනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයගලන්ට ලබා ගන්න ආදරෙන් ඉල්ලා සිටිනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ හොඳ නම් ෂෙයා කරන්න. කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. අපි අංක 4ට. අංක 4 HNB බැංකුව. HNB බැංකුව ගැන කතා කරමු. HNB බැංකුවට Excel sheet එකේ ගියාට පස්සේ Hatton National බැංකුව EPS එක ගිය වසරේ annual report එක කරන 25.58යි. PE ratio එක ඒ අනුව 5.89. රුපියල් 8ක dividend එක. net asset එක 300ක වගේ double net asset එකක් තියෙනවා. එතකොට අපි දන්නවා ratio වෙනස් වෙනවා කියන එක. return on equity 8.74යි. return on asset 1.06යි. first month 6ට ලබාගෙන තිනවා බිලියන 9.4ක ප්‍රොෆිට් එකක්. ෆයිනලි ටෝටලි අර විදියට මේකතු කරාම බිලියන 17ක ප්‍රොෆිට් එකක් ලැබෙනවා කියලා එස්ටිමේට් කරන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලන්ගේ ෂෙයා සංඛ්‍යාව බෙදුවට පස්සේ EPS එක නම් 33.1ක EPS එකක් සාමාන්‍යයෙන් ගිය පාරට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද මේ කාර්තුවේදී මුල් මාස 6 හොඳට perform කරලා තිනවා. ඒ අනුව PE ratio එක 4.56ක් බවට පත් වෙනවා. එයා රැඳිලා ඉන්නේ අංක 4. කවුද අංක 3? අංක 3 NDB බැංකුව තමයි අංක 3ට වාර්තා වෙලා තියෙන. NDB බැංකුවත් හොඳින් perform කරන්න පුළුවන්. perform කරන කම්පැනියක්. අපි බලමු NDB බැංකුවට ගිහිල්ලා NDB right National Development Bank EPS එක ගිය වසරේදී 23.77ක් වාර්තා කරද්දී ඩිවිඩන්ඩ් එක සහ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ආදී දේවල් විශේෂයෙන් කැෂ් ඩිවිඩන්ඩ් නිකුත් කරලා තියෙනවා. ඊළඟට net asset එක 192යි. ඔයගොල්ලන්ට පේනවා half price වලටත් අඩුවෙන් තමයි මාකට් එකේ තියෙන්නේ. current price එක return on equity 13.13ක් return on asset 1.59. first month 4.095 billion. ඊට පස්සේ ඒක totally එකතු කරාට පස්සේ
අපිට මට එනවා 6.84ක බිලියන ප්‍රමාණයක අගයක්. ඒක අවුට්ස්ටෑන්ඩින් කරපු ෂෙයාර්ස් වලින් බෙදුවම EPS එක 19.2ක් එනවා. ඒ අවුට්ස්ටෑන්ඩින් කරලා තියෙන ෂෙයාර්ස් සහ අනිකුත් එක මේ ඩිපෙන්ඩ් කරපු මේවත් ඒ අනුව EPS PE රේෂියෝ එක 4.12ක අගයක් වාර්තා කරනවා. ඒ අනුව NDB බැංකුව අංක 3. අංක 2 කවුද? අංක 2 පෑන් ඒෂියා බැංකුව. පෑන් ඒෂියා බැංකුව ගැනත් අපි බලමු මොනවද පෑන් ඒෂියා බැංක් එක ගැන කතා කරන්න තියෙන්නේ කියලා. පෑන් ඒෂියා බැංකුව PABC EPS එක ගිය වසරේදී ඇනුවල් රිපෝට් එකට අනුව 4.6ක් වාර්තා වෙද්දී PE රේෂියෝ 3.8ක් වාර්තා වුණා. net asset එක තියෙනවා 34ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එimhe දැන් ට්‍රේඩ් වෙන්නේ ඒක ඇත්තටම කිව්වොත් එimhe half value වලින් තමයි, ඒ කියන්නේ asset base half value වලින් තමයි ට්‍රේඩ් වෙන්නේ. return on equity එක තමයි හොඳ අගයක් 14.36ක වාර්තා වෙනවා. asset එකත් 1.7යි ඒකත් හොඳ අගයක්. ෆස්ට් මාස 6දී 1.3 බිලියන් ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් ලබනවා කියද්දී ගිය අවුරුද්දේ මාස කාර්තු දෙක අවසන් කාර්තු දෙක එකතු කරාම 1.14 බිලියන් වාර්තා වෙනවා. ටෝටල් ෆයිනලි එක ගත්තොත් 2.49 බිලියන් ඒගොල්ලෝ ප්‍රොෆිට් එකක් ට්‍රේලින් කරන්න පුළුවන්. ෂෙයාර් සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ EPS එක එනවා 5.64. ඊළඟට PE රේෂියෝ එක ඉන්නේ 3.17යි. ඇතනම මිඩ් කැප් බැංකුවක් විදිහට ගත්තොත් එහෙම අනිත් දැවැන්තයන් අතරේ පෑන් ඒෂියා බැංක් එක ගොඩක් ඩෙවලොප් වෙන්න පුළුවන් බ්‍රාන්චස් එක්ක. ඒගොල්ලෝ කියන්නේ අපි කියනවා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් සයිඩ් එකත් ලංකාව තුල විහිදිලා තියෙන ආකාරයට ඒකෙන් නිරූපණය වෙන ඉස්සරහට කොයි වගේ ප්‍රෝග්‍රස් එකක් ඇයිද කියලා මම බැංකු ගැන වෙනම කතා කරමු ඉස්සරහට. දැනට මම මේ ඕවරල් කතා කරනවා පමණයි. ඉතින් පොසිටිව් උදායකත්වයක් දක්වන්න පුළුවන් බැංකුවක් විදිහට තමයි PABC නැත්නම් පෑන් ඒෂියා බැංකුව හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අද දවසේ ප්‍රථම ස්ථානය NDP බැංකුව නැත්නම් NTB බැංකුව. නේෂන් ට්‍රස්ට් අපි බලමු එහෙනම් නේෂන් ට්‍රස්ට් එකේ කොහොමද මිල ගණන් කියලා. ඒ අනුව ගිය අවුරුද්දේ 14.3ක EPS එකක් වාර්තා කරනවා. ඩිවිඩන්ඩ් එක රුපියල් 2යි. PE රේෂියෝ එක 4.59යි. net asset එක 123ක් වාර්තා වෙද්දී NTB බැංකුවේ කොමාරි ප්‍රෝග්‍රස් එක විදිහට දක්වලා දෙන මේ දෙකේම මම එකම ගත්තේ. මොකද හේතුව NTB X එක NTB N එක මං N එකට තමයි හැදුවේ. non voting කියන එක non voting එකට හැදුවේ නැහැ. voting shares තමයි මම හදලා තියෙන්නේ. මෙතන හිස්තැන් තියෙන්නේ ඒකයි. voting කියන එක පමණයි මං ගත්තේ. හරි. එතකොට 3.3 බිලියන් වාර්තා කරනවා ප්‍රොෆිට් එක. අවසානයේදී ඒක ප්‍රොෆිට් ෆයිනලයිස් කරාට පස්සේ අර විදිහටම 5.6 බිලියන් වාර්තා වෙද්දී ෂෙයාර් සංඛ්‍යාව බෙදුවම EPS එක යනවා 19.8ක EPS එක. ඒකේ PE රේෂියෝ එක 3.06යි. ඉතින් අන්න ඒ සියලු කරුණු කාරණා අනුව ඔන්න මම පෙළ ගැස්සුවා PE රේෂියෝ එක යටතේ කොහොමද කම්පැනියක් perform කරන්න කියලා. ඒ අනුව අංක 10 UBC එක, ඊළඟට අංක 9 STB, ඊළඟට සෙලාන් බැංකුව, DFCC, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඊළඟට ගත්තොත් එම HNB, NDB සහ පෑන් ඒෂියා සහ NTB කියන බැංකු තමයි අපිට මේ විදිහට එන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඕගොල්ලන්ගේ අදහස ඉදිරිපත් කරන්න. මේ බැංකුව වලින් ඉදිරියේදී මම කතා කරන්න ඕන තනි බැංකුව මොකක්ද කියලාත් ඕගොල්ලන්ගේ අදහස ඉදිරිපත් කරන්න. වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න. ලොකු කලක් වෙලාවක් ගත්තා මේ වීඩියෝ එක හදන්න වගේම රෙකෝඩ් කරන්නත්. මොකද හේතුව මේ ඩීටේල්ස් ටික දෙවතාවක්ම වෙනස් කරා අලුත් කරන් ඩීටේල්ස් වලට. ඉතින් ඒ අනුව ඕගොල්ලන්ට මේ මහන්සියෙන් වටිනාකමක් ලැබුණා නම් ඒකත් පාලින් සඳහන් කරන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.